කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයිබෝවන් ඔබ හැමට පින්බර සුබ උදෑසනක් වේවා. සදහවතුනි, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෞකික ලෝකෝත්තර කියන මේ දියුණු දෙකම අපේක්ෂා කොට තමයි ලෝකයට ධර්මය බෙදා දුන්නේ. උන්වහන්සේ විතක පෙන්නනවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ පරමාර්ථ ධර්මය. විතක උන්වහන්සේ දේශනා කරනවා අපි මේ දිනදා ගෘහස්ත ජීවිත ගත කරනකොට කොහොමද යහපත් කලක්‍රියාවෙන් යුක්තව යහපත් කලමනාකාරීත්වයෙන් යුක්තව ඒ ගිහි ජීවිතයේ කටයුතු කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේ දේශනා කරන මේ ලෝකයේ අනුකම්පා කරන ආකාර දෙකක් තිබෙනවා. මොනවද ඒ කාරණා දෙක? ආමිෂ අනුකම්පාව සහ ධම්ම අනුකම්පාව. යම් කෙනෙක් සිව්පසයෙන් පැවිදි සමාජයට නම් ගිහි බවතුන්ට නම් අත්‍යවශ්‍ය ආහාර, ඒ වගේම අත්‍යවශ්‍ය ඇඳුම් රෙදිපිලි, නවාතැන්, බෙහෙත්, මූලික යටිතල පහසුකම්, ජලය වෙන්න පුළුවන්, විදුලිය වෙන්න පුළුවන්, අනිකුත් දේවල් වෙන්න පුළුවන් පහසුකම් සපයනවා. මේ සියලු අනුග්‍රහයන්ට කියනවා ආමිෂ අනුග්‍රහය කියලා කියනවා. ඒතර මේ අනුග්‍රහය කරන්නේ අනුකම්පාවෙන්. ඒතර ඒවා ආමිෂ අනුකම්පා ගණයට තමයි වැටෙන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන තවත් අනුකම්පාවක් තියෙනවා. ඒ අනුකම්පාවට කියන ධම්ම අනුකම්පා කියලා කියනවා. ශ්‍රද්ධාව නැති ප්‍රජාවට ශ්‍රද්ධාවට පැමිණෙන්නට මාවත සකස් කරලා දෙනවා. සිල්වත් නැති ප්‍රජාව සිල්වත් කරවීම පිණිස කරුණු කියනවා. දහම් දැනුමක් නැති පිරිසට ධර්මඥානිය ඇති කර ගැනීම පිණිස ඉඩහසර සකස් කරලා දෙනවා. පරිත්‍යාගයේ වටිනාකම නොදන්නා පිරිසට දන් දීමේ වටිනාකම කියලා දෙනවා. ප්‍රඥාව නොමැති පිරිසට ප්‍රඥාව උපදවා ගන්නට කරුණු කාරණා කියලා දෙනවා. ඒකට කියනවා ධම්ම අනුකම්පා කියලා කියනවා. භාගතුන් වහන්සේ මෙසේ වදාරනවා, මහණෙනි, යම් මේ ආමිෂ අනුකම්පාවක් ඇද්ද, යම් මේ ධම්ම අනුකම්පාවක් ඇද්ද, මේ අනුකම්පා දෙකෙන් ධර්ම අනුකම්පාව තමයි කියනවා අග්‍ර වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ, උත්තම වෙන්නේ. ඉතින් බෞද්ධයා මාධ්‍ය ජාලය විසින් ඔබට මේ කරන අනුකම්පාව ධර්මයෙන් කරන අනුකම්පාවක්. විශේෂයෙන් දැන් මෙවැනි කාල සමයක් තුල අපි ධර්මයේ තුලින් සිත් සතන් සදාගෙන සිටීම අපේ මානසික ප්‍රතිශක්තිකරණයට බොහෝ සෙයින්ම ඉවහල් වෙනවා. ඉතින් අදත් අපි මෙසේ මේ පින්බර උදෑසනේදී ආරම්භ කරන්නේ ප්‍රඥාවේ වැඩසටහන කතන්සු ලබතේ පඤ්ඤා. ඉතින් අදත් වැඩසටහනට වැඩම කරමින් ධර්මයේ කරුණු ගෙනහැර දක්වන්නට අපි සමග අත්වැල් බැඳගෙන බොහොම කරුණාමෙත් සිත් පෙරදරිව ධම්සභා මණ්ඩපයේ වැඩ සිටින්නේ කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අපි හැමදෙනාටම කල්යාණ මිත්‍රයන් වහන්සේ වන පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ. පින් ඇති පූජනීය නායක ස්වාමින් වහන්සේව ධම්සභා මණ්ඩපයේට සාදු නාද නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ පසුගිය සඳුදා අපි වැඩසටහන නිමාවට පත් කළේ තවත් සූත්‍රයක් කතා කරන්නට ඉඩකඩ වේලාව මදි නිසා අපි අද එක කතා කරනවා කියන දහසෙන්. එහෙම ස්වාමීන්. ඇත්තටම අද අපිට කතා කරන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ බන්ධන සූත්‍රය. එහෙම. බන්ධනය කියන්නේ කවුරුත් දන්නන ස්වාමීන් වහන්සේ. එහෙම. බැඳිලා යාම කියලා කියනවනේ. එහෙම. අපි ඉගෙන කතා කරමු ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. වාසනාවන්ත පින්නතුනි, අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කියන්නේ අජි ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ ගියවර සාකච්ඡාවේ අවසාන වෙනකොට අපි තවත් සූත්‍රයක ආරම්භය ලබා ගත්තා. ඒ සූත්‍රය තමයි එතකොට අද අපේ සාකච්ඡාවේ මාතෘකා සූත්‍ර දේශනාව බවට පත් වෙන්නේ. ඒ තමයි බන්ධන සූත්‍ර දේශනාව. බන්ධන සූත්‍ර දේශනාවේදී දේවතාව අහන ප්‍රශ්නවලට ලබා දෙන පිළිතුරු අතරේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දේවතාවා
ලෝක කුමක් බැඳුම් කොට ඇත්තේද කියලා. එදින්දි බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුර තමයි ලෝක රාගය බැඳුම් කොට ඇත්තේය. ලෝකය එතකොට බන්ධනය කරලා තියෙන ලෝකේ ගැට ගහලා තියෙන්නේ රාගයෙන් කියලා කියන එක. ඊළඟට එහි පාද මොනවද කියලා අහනවා. එහි පාද තමයි විතර්කය කියලා කියන්නේ. දැන් පාද කියලා කියනකොට ස්වාමීන් වහන්සේ එක පැත්තකින් අර අපි ගමන් කරන පාද කියලාත් ගන්නවා. එහෙමයි. ඒ වගේම ගැට ගහලා තියෙන ලණු වලටත් අපි කියන පාද කියලා. පාද කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට අපි ගත්තොත් එහෙම දැන් එකම ලණුවකින් අපි ගැට ගැහුවොත් එහෙම ඒ ලණුවේ තියෙන දෙපැත්තක් නේද? අග සහ කෙළවර තියෙනවා. එහෙමයි. ඒත් අග සහ කෙළවර තමයි පාද කියලා කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම අපි ඇවිදගෙන යනකොට පාද දෙකකින් ඇවිදගෙන යනවා නම් එතකොට ගැට ගහලා තියෙන්නේත් මේ හරියට අර ලණුවකින් ගැට ගහනකොට ඒ ලණුවේ තියෙන කෙළවර දෙක වගේ තමයි අපේ පාද දෙක. ඒ විදිහට. එතකොට මේ දෙකෙන් තමයි සත්වය බැඳලා තියෙන්නේ. ඒක තමයි පාද කියලා කියන්නේ. පාද කියලා කියන්නේ මොනවටද? බුදුරජාණන් ලබා දෙන පිළිතුර තමයි පාද කියලා කියන්නේ විතක්කස්ස ਵਿਚාරණ. ඒ පාද තමයි විතර්කයෝ කියලා කියන්නේ. ඒතර කෙනෙක් අර විතර්ක බහුල නම් විතර්ක කියලා කියන කොටත් අකුසල විතර්ක සහ කුසල විතර්ක කියලා කොටස් දෙකක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒතර අපි හඳුනා ගන්න ඕනේ මේ අකුසල විතර්ක මොනවද කුසල විතර්ක කියලා කියන්නේ මොනවද කියලා කියන එක. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. අන්ස අපි ගත්තොත් එහෙනම් දැන් විතර්ක කියන්නේ දැන් කල්පනාවන්. අපි තව සරලව සිංහලෙන් කිව්වොත් එහෙම. හිතකට ස්වාමීන් වහන්සේ මොනවද හිතෙන්න බැරි? එහෙමයි. නේද? එහෙමයි. හිතට ඕනම දෙයක් හිතෙන්න පුළුවන්. කල්පනා වෙන්න පුළුවන්. එහෙමයි. ස්වාමීන් වහන්සේ ත්‍රස්තවාදියා බිහි වෙන්නේ හිතේ උපදිනා සංකල්ප තුලනේ. එහෙමයි. මුනිවරයා බිහි වෙන්නේ හිතේ උපදිනා සංකල්ප තුල. ඒතර සංකල්ප වලින් මේ ලෝකයේ ත්‍රස්තයක් නිර්මාණය කරන්නත් පුළුවන්. මුනිවරයෙක් නිර්මාණය කරන්නත් පුළුවන්. එහෙමයි. ඒතර මේක තමයි මේ කුසල අකුසල වශයෙන් දෙපැත්තට විහිදිලා යන්නේ. අපි ගත්තොත් සමහර දැන් අකුසල විතර්ක ගත්තොත් එහෙම අකුසල විතර්ක ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවානේ. එහෙමයි. කාම විතර්ක, එහෙමයි. ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා. එහෙමයි. කුසල විතර්ක තුනක් තියෙනවා. එහෙමයි. නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක සහ අවිහිංසා විතර්ක කියලා. දැන් විතර්ක ගැනම මෙහි විශේෂ සඳහනක් තිබෙන නිසා විතර්කවල ඉන්නේ ලෝක සත්වයන්ව මේ භවයේ එහෙට මෙහෙට ඇවිද්දවන්නේ. එහෙමයි. මේ විතර්ක ගැන අපි විග්‍රහ කරගන්න එක වටිනවා ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. එතකොට ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ කුසල විතර්ක සහ අකුසල විතර්ක කියලා කියන දෙකක් තියෙනවා. ඒකින් ගත්තොත් එimhe කාම විතර්කයේ අකුසලයේ බවට පත් වෙනකොට නෙක්ඛම්ම විතර්කයේ කුසල විභාග බවට පත් වෙනවා. එහෙමයි. නේද? එතකොට ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ කාරණා දෙක. ප්‍රතිවිරුද්ධ කාරණා දෙකක් බවට පත් වෙනවා. එහෙමයි. ඒතර කුසලයේ සහ අකුසලයේ බවට පත් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි ගත්තොත් එහි ළඟට අව්‍යාපාද විතක්ක. ව්‍යාපාද විතක්කය අකුසලයට ගැනෙනකොට කුසලයේ කුසල විතර්කයේ හැටියට අව්‍යාපාදේ ගැනෙනවා. එහෙමයි. ඊළඟට විහිංසා විතර්කය සහ අවිහිංසා විතර්කය කියලා. එහෙමයි. ඒතර කුසලයේ සහ අකුසලයේ කියලා කියනවා. එහෙමයි. ඒතර මේ බුදුරජාණන් දේශනා කළේ සම්මා සංකල්පනාවක් ඇති කරගන්න කියලා. නේද? එහෙමයි. එතකොට මිච්ඡා සංකල්පනාවක් වෙනකොට සම්මා සංකල්පනාවක් ඇති කරගන්න කියලා. ස්වාමීන් වහන්සේත් මතක් කළා මේ විතර්කයන් කියලා කියන්නේ එතනම හිතේ ඇති වෙන සංකල්පනාවන් කියලා කියන එක. එහෙමයි. එතකොට හොඳ කෙනෙක් නිර්මාණය කරන්නේත් නරක කෙනෙක් නිර්මාණය කරන්නේත් මේ සිතිවිලි පරම්පරාව අනුව. එහෙමයි. එතකොට අපි ගත්තොත් එහෙම කාම සංකල්පනාවන් කියලා කියන එක එකත් එක්ක සංසාරේ ගොඩාක් සම්බන්ධයි. නේද?
ඒතර කාම සංකල්පනාවන්ව තමයි සංසාරේ පුරුදු කරලා තියෙන්නේ. බහුලව පුරුදු කරලා තියෙන්නේ. ඒ බහුලව පුරුදු කරලා තියෙන නිසා තමයි ඒත් එක්කම බැඳිලා යන්නේ. නේද? කාම සංකල්පනාවන් ඔස්සේම බෙදලා යන්නේ. කාම සංකල්පනාව පුරුදු පුහුණු කරපු නිසා. එතකොට මේකට හරියට මේක ප්‍රතිවිරුද්ධ පැත්තට නැඹුරු කරගන්න හරියට අර ජල මාර්ගයක ආපස්සට ගමන් කරනවා වගේ. උඩුගම් බලා පිහිනීම. උඩුගම් බලා පිහිනනවා වගේ වැඩක්. එහෙමයි. නේ ස්වාමීන්. එතකොට ජලයේ ගමන් කරන්නේ පහළට. අපි ගමන් කළ යුත්තේ නමුත් ඉහළට. නේද? ධර්ම මාර්ගයේ වගේ එකක්. ධර්ම මාර්ගයේ වගේ එකක්. එතකොට අර සිතවිලි උපදින විදිහටම ගමන් කරන්න ගියොත් එහෙම. නේද? ඒ කියන්නේ අපි දැන් සිංහලෙන් කිව්වොත් සරලවම තේරෙන ආකාරයට වැල යන අතර මැස්ස ගහන්න ගියොත් එහෙමයි. කාම විතරකයන්මයි පහළ වෙන්නේ. ඒ පැත්තටම ගමන් කරන්න ගියොත් එහෙම ඒ ඔස්සේම ගමන් කරලා අනතුරටපත් වෙනවා. එහෙමයි. නේද? එහෙමයි. ඊළඟට තරහින එක ස්වභාවයක්. අපි කියන්නේ තරහ එනවට කියන්නේ තරහ යනවා කියලානේ. සාමාන්‍ය විවහාරයේදී. එහෙමයි. නේ ස්වාමීනි. තරහ එන එකට තරහ යනවා කියලා. තරහ යනවා කියලා කියන්නේ. යනවා නම් හොඳයි ඇත්තටම. යනවා නම් හොඳයි. තරහ ඉවත් වෙනවා නම් හොඳයි. එහෙමයි ස්වාමීනි. එතකොට තරහ යන්න ඕනේ පැත්තට නෙවෙයි යන්නේ එතකොට. නේද? එහෙමයි. තරහ යනවා. තරහ යන්න ඕනේ පැත්තට නෙවෙයි. ඉතින් ඒ හින්දා බුදුරජාණන් දේශනා කළා මේ විදිහට තරහ එන පමණට මේ විදිහට මේ හිත දෙන්න ගියොත් කොහෙන් කෙලවර වෙනවද කියලා කියන එක. දැන් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ මේ ලෝභය වගේම ලෝභයත් එක්ක රාගය කෙලවර වෙන්නේ. කියන්නේ කැමැත්ත කෙලවර වෙන්නේ අකමැත්තෙන්නේ. නේද? ඒතර ලෝභය කෙලවර වෙන්නේ ද්වේෂයෙන්නේ. කැමැත්ත කෙලවර වෙන්නේ අන්තිමට අකමැත්තෙන්. එහෙම තමයි සාමාන්‍ය ස්වභාවය. එසමට ඒ කතාව කියද්දී අර මාගන්දියාගේ සිද්ධිය මතක් වුණා. එහෙම. දැන් මාගන්දියා ඒ බමුණු පවුලේ හිටපු සුරූපී එකම දියණිය. එහෙම. එතකොට සුරූපී දියණියට විවාහයට මෙයා කිසි කෙනෙකුට කැමති නැහැ. එහෙම. හැමතිස්සෙම තමන්ගේ රූපේ එක්ක තමන් විවාහ කරගන්නට බලාපොරොත්තු වෙන කෙනාගේ රූපය 100%ක්ම මෙයා ගලපලා බලනවා. එහෙම. ඉතින් දෙමව්පියත් දෝනිට අවශ්‍ය නිසා ඒ දීපල වස්තුව කෙසේ වෙතත් රූප සම්පත්තියේ තියෙන තරුණයෙක්මයි හෙව්වේ. එහෙම. හෙව්වා ලැබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. දවසක් මේ ඒ දෝනිගේ තාත්තා එක්තරා මේ ගංගාවක් අයිනෙන් ගමන් කරනකොට මේ දැක්ක මේ බුදුරජාණන් වහන්සේ භාවනා ඉරියව්වෙන් ඉන්නවා. එහෙම. ඒතර බුදුරජාණන් වහන්සේ කියලා එහෙම ලොකු ශ්‍රද්ධාවක් නැහැ. එහෙම. දැන් අර දියණියට විවාහයක් කරලා දෙන්න ඕනේ නිසා අර බුදුරජාණන් වහන්සේ කියන අදහසත් අමතක වෙලා මෙන්න ගැළපෙන කෙනා කියලා ඉවරලා අර වාග්තුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත ඒ රූපකාය සම්පත්තියට පැහැදුනා. එහෙම. දියණියගේ පියාණන්. එහෙම. පැහැදිලා ස්වාමීන් වහන්සේ විගහට ගිහිල්ලා මේ බැමිණියට කිව්වා බැමිණිය මේ දේවිය සොඳුරිය අපේ දියණියට ගැළපෙනම මේ තරුණයා ඉන්නවා. එහෙම. අර රුක්ෂ වෙනක භාවනා කරන ගංගායිනේ. එහෙම. එවලෙම ලෑස්ති කරවගත්ත කලබලේ. එහෙම. කලබලෙම ලෑස්ති කරන්නේ දැන් අම්මයි තාත්තයි දුවයි ආවා. ඇවිල්ලා යෝජනා කරනවා. දැන් ප්‍රොපෝසල් එකක් ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. යෝජනාවක් කරනවා බලන්න වාග්දවංශර සිද්ධ වෙලා තියෙන දේවල්. එහෙම. වාග්දවංශර යෝජනා කරනවා මේ අපි කැමති අපේ දුවව ඔබ වහන්සේට මේ විවාහ කරලා දෙන්න. එහෙම. අපේ දුව බොහොම සුරූපී තැනැත්තියක් කියලා කිව්වා. දැන් දුව ඉතින් අර ඔළුවට අර වේල් එක දාලා කරලා ඉතින් අර ඇඹරි හිටියා. එහෙම. අර මනමාල කමට. එතකොට භාගතුන් වහන්සේ දියණිය දෙස බැලුවේවත් නැහැ. එහෙම. භාගතුන් වහන්සේ අහනවා මේ බවත්නි ඔබලා මේ ශරීර ගැන මොනවද දන්නේ? එහෙම. මම මේ වගේ ශරීර පයෙන්වත් ස්පර්ශ කරන්නට කැමති නැහැ. එහෙම. මට ඒ තරම් මේ ශරීර ගැන ගැඹුරු අවබෝධයක් තිබෙනවා කියලා කිව්වා. එහෙම. දැන් මෙච්චර සුරූපී දියණිය තරුණයන් පෙරහැරේ ඇවිල්ලා දියණියව අරගෙන යන්න හදද්දි දියණිය කැමති උනේ නැහැ. දෙමව්පියෝ දියණියව දුන්නේ නැහැ. එහෙම. ඉතින් මේ වගේ තත්වයක් තියෙද්දි භාගතුන් වහන්සේ මේ වගේ උත්තර දීම පිළිබඳව ඒ අම්මා තාත්තා විස්මයටපත් වුණා. එහෙම. විස්මයටපත් වෙලා අහනවා
ඔබ වහන්සේ මේ වගේ ස්වරූපී කෙනෙක් දැකලා මේ වගේ ප්‍රකාශයක් කරන්නේ මොන වගේ අවබෝධයක් ලැබලා තියෙන නිසාද? එහෙම. අම්මා තාත්තට පින තියෙනවා. වැට කාරණේ වැටුණා. වැටහුණා. ස්වාමීන් මේ පින බලවත් නම් තමයි ධර්මයේ හිතට යන්නේ. එහෙම. පින බලවත් නැත්නම් හිතට ධර්මයේ කොච්චර බණ ඇහුවත් හිතට යන්නේ නැහැ. එහෙම. ඒක නිකන් අර ස්ලිප් වෙලා යනවා. ලිස්සලා යනවා සංස ධර්ම කාරණේ. එහෙම. හැබැයි අම්මා තාත්තට කරුණු වැටහුණාට දියණිය රූප මදෙන් මත් වෙලා හිටියේ. දියණිය ගැටුණා. එහෙම. ගැටලා කිව්වා මේ මෙච්චර ලස්සන මට ගැරහැව්වා. දොස් කිව්වා මගේ රූපෙට. එහෙම. මමත් හොඳ කසාදයක් කරගෙන පෙන්නන්නම්කෝ කියලා ගැටලා ගියා. එහෙම. ගිහිල්ලා අම්මයි තාත්තයි සොම්ස මාර්ගඵල ලැබුවා. එහෙම. ඊට පස්සේ මෙයාට අවශ්‍ය වුණා දැන් භාග්‍යතුන් වහන්සේ රූපය ගැන කරුණු කියනකොට දැන් ප්‍රඥාව වැඩි නිසා ධර්මකාරණා වැටහුන්නේ නැහැනේ. වැටුන්නේ නැහැ. එහෙම. ඊටසේ මේ මාගන්දියා ගැටුණා මේකට. එහෙම. ගැටලා කල්පනා කළා බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න. එහෙම. ඊට පස්සේ ඒ පළාතේ හිටපු ධනවත්ම රජතුමාව විවාහ කරගත්තා. එහෙම. කියන්නේ රජතුමා මෙයාව කැන්දේ වන්තපුරයට. එහෙම. ඡණ්ඩ පජ්ජෝත උදේනි ඡණ්ඩ පජ්ජෝත රජුරුව. එහෙම. ඉතින් ඡණ්ඩ පජ්ජෝත රජුරුවන්ගේ ඒ රාජකීය අනුහසෙන් සම්පූර්ණයෙන්ම බුදුරජාන් වහන්සේට බුද්ධ ශ්‍රාවකයන්ට මේ කියන මෙයා පරිභව කර කර අපහාස කර කර ලොකු හානියක් කරගත්තා. නේද? ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අර කැමැත්ත අවසන් වෙන්නේ අකමැත්තෙන් කියලා කිව්වනේ. එහෙම. දැන් අර තමන්ගේ රූපෙට කැමති වෙලා බාහිර කෙනෙකුගේ රූපෙටත් කැමති වීම නිසා අන්තිමට අර සාමාවතී දේවිය ඇතුළු විසෝණන්සල් 500ක් සමූල ඝාතනය කළා ගිනි තියලා. එහෙම සම. මේ ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ සරණ යාම නිසා. එහෙම සම. දැන් සාමාවතිය හැමනිතරම ධර්මානුකූලව භාග්‍යතුන් වහන්සේ ගැන ගුණ වර්ණනා කර කර අනිත් කාන්තාවන්ට කියලා දුන්නා. ශ්‍රද්ධාව පිහිටෙව්වා. එහෙම. ඒතර මේක දරා ගන්න බැරි වුණාට කැමැත්ත නිසා වසඟයටපත් වෙච්ච අන්ධ වෙච්ච මේ මාගන්දියාට. මාගන්දියා මොකද කළේ තමගේ ඥාති වෙන පිරිසක් සම්බන්ධ කරගෙන සාමාවතිය ඇතුළු විසෝන් වහන්සේලාව සමූල ඝාතනය කළා. ගිනි තියලා ඝාතනය කළා. එහෙම සම. ඒ අය මරණින් මත්තේ අනාගාමී බඹලෝ උපන්නා. එහෙම. නමුත් මාගන්දියාට සිද්ධ වුණේ අවීචි මහ නරකාදී පැහෙන්නයි. එහෙම සම. කැමැත්ත අකමැත්තකින් කෙලවර වෙච්ච හැටි ස්වාමීන් හැටි වහන්සේ. සම්නස්. එහෙම. ඒතකොට ඇත්තටම මේ සුළුවෙන් ඇතිවෙන කැමැත්ත කොහෙන් කෙලවර වෙනවද කියලා කියන එක තමයි මෙතෙන්දි පැහැදිලි වෙන්නේ නේ සම. එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ බොහොම පුංචි දෙයකින් කැමැත්තක් ඇති වෙන්නේ. එහෙමයි. කියන්නේ කෙනෙක්ගේ ලස්සනට වෙන්න පුළුවන්. කියන්නේ සාමාන්‍ය සමේ තියෙන වර්ණයට වෙන්න පුළුවන් කෙනෙකුට. එහෙමයි. කැමති වෙන්නේ නේද? එහෙමයි. ඊළඟට මේ ඇස් දෙක තියෙන විදිහට වෙන්න පුළුවන්. නාසය තියෙන විදිහට වෙන්න පුළුවන්. කට පිටලා තියෙන විදිහට වෙන්න පුළුවන් නේද? එහෙමයි. ශරීරයේ අනිත් අංග පිටලා තියෙන විදිහට වෙන්න පුළුවන්. මේ එක ස්වභාවයකට ඇතිවෙන කැමැත්ත අවසානයේ කෙලවර වෙන්නේ කොහෙන්ද කියලා කියන කාරණේනේ. එහෙමයි. ඊට පස්සේ දැන් ඔහොම කියද්දි මට ඇත්තටම මේ කතා මාලාවක එක විදිහට මතක් වෙනවා. දැන් අපි ගත්ත චුල්ලපදුම ජාතකෙත් එහෙමනේ. එහෙම. දැන් චුල්ලපදුම ජාතකයේ අයියලාගෙන් බේරගෙන ආවා තමන්ගේ පෙම්වතියව. එහෙම. පෙම්වතිය බේරගෙන ඇවිල්ලා අර කැලෑවේ පැලක් හදාගෙන කටයුතු කරගෙන ඉන්නකොට ඒ පැලයිනෙන් ඒ කැලෑවේ අයිනෙන් ගංගාවක් ගලා බහිනවනේ. එහෙම. එතකොට පාරුවක පාවෙලා එනවා පිලෙක්. පිලෙක් කියලා කියන අත් දෙකක් නැති කකුල් දෙකක් නැති කොටෙක් එනවා. කොටෙක් එහෙම. එසේ කොටාව බේර ගන්න බෝධිසත්වයන් වහන්සේ චුල්ලපදුම කුමාරයා. එහෙම. ඒ කියන්නේ කොටාව බේර ගන්නකොට ඒ තරුණිය කියනවා මේ චුල්ලපදුම කුමාරයාගේ පෙම්වතිය කියනවා ඊයා අපිරියයි ගඳයි මොකද්ද මේ කරන්න එපා කරලා යවන්න නැතුව නෑ නෑ එහෙම කියන්න එපා මිනිස්සු නාම අපි පිහිට වෙන්න ඕනේ පිහිට වීමම තමයි අපේ පිහිටට හේතු වෙන්නේ කියලා ධර්මයෙන් කරුණු කිව්වා. ඉතින් අකමැත්තේ මුන් නරක් කරගෙන ඒ සොඳුරියේ ඉන්නකොට චුල්ලපදුම කුමාරයා යනවා පළවැල නෙලා ගන්න. කීයක් හරි හම්බ කරගන්න. යැපීම පිණිස. එතකොට ඒ අතරතුර ස්වාමීන් වහන්සේ අතපය හතර නැති කොටත් එක්ක අනියම් සම්බන්ධයක් ඇති කරගන්නවනේ. එහෙම. අර ඊය අපිරියයි කියපු ඒ සොඳුරිය. එහෙම. ඒතර කල්පනා කළ බලන්න මේ කැමැත්ත කියන එක සම්ස අපි හිතන්නේ නැති විදිහට. එහෙම. හිතන්නේ නැති මොහොතක හිතන්නේ නැති කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. එහෙම ස්වාමීන්. කැමැත්ත තමයි ස්වාමීන් වහන්සේ දුකට මූලය කියලා භද්‍රක ගාමිනී කියන සූත්‍රයේදී වාග්යතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම සමහර. දැන් මේක ඇත්තටම මේ කැමැත්ත අකමැත්ත කියලා කියන එක මේ දෝලණය වීමක් නේ. අපි දෝලණය වෙනවා කියලා කියන්නේ එහාට මෙහාට ගමන් කරන ස්වභාවයක් නේද? එතකොට කැමැත්ත නිසා අකමැත්ත ඇති වෙන්නත් පුළුවන්. ගැටෙන කාරණයක් වෙන්න බලන්න. දැන් ඔතන දැන් ඉස්සෙල්ලාම ඇති වුණේ අර කාන්තාවට අර පිලා කෙරෙහි අකමැත්තක්. අපිරියාවක් ඇතුනේ. ඒ අපිරියාවක් ඇතිවීම අන්තිමට කෙලවරුනේ කැමැත්තකින්. එහෙමයි.
මේකත් හරි විශාල ධර්මතාවයක් සම්බන්ධයි නේද? හිතන්න ඕනි විශාල ධර්මතාවයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට විරුද්ධව හිටියාම ඒ විරුද්ධ වෙන කෙනත් එක්කම යාපහු කර්මානුරූප බැඳීමක් ඇති වෙන්නේ. හරියට මේ පාර්ලිමේන්තුවේ ඇතැම් මේ മന്ത്രിවරුන් වගේ එහෙම මේ සංස්කාරයක් විවේචනය කර විපක්ෂයේ ඉඳලා ඊට පස්සේ ආණ්ඩු පක්ෂයට හේතු වෙනවා. එතන ආණ්ඩු පක්ෂයෙන් ඉඳලා විපක්ෂයට පැනලා යනවා. මේ සෝමනස්. එහෙම සම්මත. ඉතින් ඔය කියන සහසම්බන්ධතාවය ඇත්තටම ඇලීම ගැටීම කියලා කියන දෙක අතර තියෙන විශාල දෝලනයක් කියලා කියන එක. එතකොට මේක තමයි මේ හිතා ගන්න බැරි. නේද? එහෙම. දැන් මේක වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. කැමැත්තක් ඇති වෙලා අකමැත්තක් ඇති වෙන එකත් අකමැත්ත ඇති වෙලා කැමැති වෙන එකත් අතර තියෙන දෝලනේ හිතා ගන්න බෑ. මේ හිතා ගන්න බැරි එකම තමයි සංස් මේ තර්ක කියලා කියන්නේ. එහෙමයි. නේද? එහෙමයි. හිතා ගන්න බැරි එක තමයි විතර්කය කියලා කියන්නේ. ඒතර ඒක ධර්මාබෝධයට උචිතාකාරයට සිහියෙන් දියුණු කරගත යුතු එකක්. එකක් ස්වාමීන් වහන්සේ. විතර්කය. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට මේ අපි ගත්තොත් එහෙම විතර්ක බහුල කෙනාට එක දෙයක් එක විදිහකට පවත්වාගෙන යන්න බෑ. එකම දෙයක් එක විදිහකට පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. දැන් කියන අපි ගත්තොත් එහෙම අධ්‍යාපන ශාස්ත්‍රයේ යම් කෙසේ දෙයකට කැමැත්තෙන් එක විෂයයකට කැමති නම් කැමැත්තෙන් අධ්‍යාපනය ලබනවා. නමුත් ඒ අධ්‍යාපනය අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ මේ විෂය කරුණු ඉගෙනගෙන අවසන් කරන්න බෑ. එහෙමයි. නේද? අධ්‍යාපන ලබන කෙනෙක් නම්. ඉතින් අපි එතකොට මේ අධ්‍යාපනය සාර්ථක වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. නේද? අධ්‍යාපනය සාර්ථක වෙන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම දෙයකට කැමති වෙලා නැහැ බලාගෙන යනකොට. ඒ කියන්නේ හැම දෙයකින්ම ටික තමයි කරලා තියෙන්නේ. ටික කරලා තියෙන ස්වාමීන් වහන්සේ. අසම්පූර්ණයි ඇත්තරම. එහෙමයි. නේද? එතකොට අසම්පූර්ණ ජීවිතවල තියෙන්නේ ඒ වගේ දෙයක්. අධ්‍යාපනය හරියට ලබලා නැත්තම් ඊළඟට යම් කිසි වෘත්තියකට සම්බන්ධ විවෘතිය පුහුණුවක් ලබලා නැත්තම් නේද? ටික ඉගෙනගෙන. එතකොට යන්න පුළුවන් ඇත්තරම මේ ටික දුරයි. එතනින් යන්න පුළුවන් කමක් නැහැ. ඊට දැන් ඕක ඇත්තටම දැන් අධ්‍යාපනයේ වගේම රැකියාවේ විතරක් නෙමෙයි. එහෙම. දැන් වර්තමාන වෙනකොට සංස ලෝකේ අමුතුයිනේ. එහෙම. දැන් චක්කවර්ති සිංහනාද කියන සූත්‍රයේ තමයි අනාගත ලෝකේ කියන වර්තමාන ලෝකයේ පසුබිම ගැන බුදුරජාණන් එදා දේශනා කළේ. ඊට මේ වර්තමානයේ වෙන විට භාග්‍යවතුන් වහන්සේ එදා දේශනා කළා ලෝකේ කාරණා තුනක් බලවත් වෙනවා කියනවා. එහෙම. ඒ තමයි අධර්ම රාගය, විසම ලෝභය සහ මිත්‍යා ධර්ම. එහෙම. දැන් අපි වර්තමානයේ ගත්ත සංසද දැන් අධර්ම රාගය කියන කාරණේ ගත්තොත් එහෙම දැන් මේ විවාහ වෙනවා. විවාහ වෙලා ඒ විවාහ ජීවිතේ විඳ දරාගෙන යන්නට තරම් කල්පනා ශක්තියක් නැහැ. එහෙම සම්මත. සුළු සිද්ධියකදී වෙන් වෙනවා. එහෙම. නැත්නම් විතර දික්කසාද වීම දක්වාම මේක දිග්ගැස්සෙනවා. එහෙම. ඊට පස්සේ දික්කසාද වෙලා අපි හිතමුකෝ කමන්නේ තවත් කැමති කෙනෙකු විවාහ කරගත්තා කියලා. එහෙම. ඒක කරගන්නෙත් නැහැ. එහෙම. එතනිනුත් දික්කසාද වෙනවා. ඇතැම් විට දික්කසාද වෙන්න විවාහ වෙලත් නැහැ. ඊට පස්සේ එයාව එපා කරලා තව එක්කෙනෙක් සම්බන්ධ කරගන්නවා. මෙහෙම සම්බන්ධ කරගෙන ගිහිල්ලා අන්තිමට ස්වාමීන් වහන්සේ දැන් නීත්‍යානුකූල නොවන ආකාරයට සම්බන්ධතා පවත්වනවා. අධර්ම රාගය සහ විසම ලෝභය. එහෙම සම්මත. තහස මේ අර දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැන් අර විතර්ක බහුල කෙනාට එක හිතක් නැහැ. එහෙම. චපලයි කියන්නේත් ඉතින් ඒ අදහසම තමයි. එහෙම සම්මත. එතකොට ස්වාමීන් වහන්සේ මතක් කළානේ දැන් ඇත්තටම මේ විවාහ ජීවිතයකදී වුණත් එක විදිහකට විවාහ ජීවිතේ කඩාකප්පල් වෙන්නේ නේද? ගත කරන්න බැරි වෙන්නේ. දැන් අධර්ම රාගය කියලා කියනකොට ධර්ම රාගයකුත් තියෙන්න බෑ. එහෙමයි. නේද? අධර්ම රාගයෙන් ධර්ම රාගයකුත් තියෙන්න ඕනේ. එහෙමයි. ඒ කියන්නේ කැමැත්තක් තියෙන්න ඕනේ. අපි ගත්තොත් එහෙම මේ අපි ගන්න කියන්නේ විසම පරිහාරජ ආබාධා කියලා කියන ආබාධයක්. එහෙමයි. නේද? විසම ඇවතුම් පැවතුම් නිසා ඇති වෙන ආබාධයක් තියෙනවනේ. එහෙමයි. ඒ කියන්නේ අපි ගන්න ආහාරවල ඒ කියන්නේ විෂමතාවයක් නැහැ. ඒ කියන්නේ සමතාවයක් නැහැ. සමබරව ආහාර ගන්න නැත්තම් සමබරව ආහාරයක් ගන්න නැත්තම් එතෙන් තියෙන විෂම බවක් නේ. එහෙමයි. නේද? ඒ විෂම බව නිසාම දැන් අපි ගත්තොත් එහෙම අපේ ශරීරයට අවශ්‍ය කරන ඒ කියන්නේ ශරීරයේ උෂ්ණත්වය නැතිකරන්න භාවිතා කරන බෙහෙත් වර්ග තියෙන ඖෂධ වර්ග තියෙන ආහාර තියෙන ඒවා ඒ වෙලාවට ලබා ගන්න නැත්තම් එහෙමයි. නේද? සෙම
පිත්ත කිපෙනවා කියලා කියනවනේ වාතය. සමහර වාතේ නේද? තුන්දොස්. තුන්දොස් කියලා කියනවනේ. ඒ තුන්දොස් වලට අදාළ ආහාර හෝ ආහාර රටාවකට හරි ඖෂධ හරි කියන්නේ තුන්දොස් සමනය කිරීම පිණිස. සමනය කිරීම පිණිස ආහාර ඒ වෙලාවට ගන්න නැත්නම් එතන තියෙන විෂම ආහාර රටාවක් නේ. එහෙමයි. ඒ විෂම ආහාර රටාවෙන් කෙලවර වෙන්නේත් අපේ සෞඛ්‍ය සම්පන්න බව. නේද? එක පැත්තෙන් සෞඛ්‍ය සම්පන්න බව පිරිනවනවා වගේම ඒ තුල සිද්ධ වෙනවා මානසික පිරිහීමකුත්. එහෙමයි. ඒතර ශරීරය හරියට නැත්තම් අපිට ඕන විතර නිරෝගීකම නැත්තම් අන්තිමට කෙලවර වෙලා තියෙන පසුතැවීමකනේ. අන්තිමට දැන් ධර්මයේ හැසිරෙන කෙනෙක් නම් ධර්ම මාර්ගය ගැන කල්පනා කරන්නේ නැතුව ශාරීරිය ගැන හිතා ඉන්නවනේ මෙහෙම වුණානේ කියලා. එහෙම සම්මත. නැස ඒක තමයි කියන්න යන්නේ. එහෙම සම්මත. ඒතකොට අපි ගත්තොත් එහෙම දැන් ඇත්තටම මේ අපි ගත්තොත් එහෙම දරුවෙක් හදන්න වුණත් කෙනෙකුට දරුවෙක් උපදවා ගන්න වුණත් ඒතර ධර්ම රාගය කියලා කියන්නේ තියෙනෝනේ කැමැත්ත කියලා කියන එක තියෙනෝනේ. එහෙමයි. දැන් සම්මත ලෝකයේ තියෙන සම්බන්ධය. යන්නේ ඒක. ඉතින් ඒ විදිහට දැන් පවතින්නේ නැහැ ලෝකේ. කියන්නේ ඒකනේ කෙනෙකුට දීර්ඝ කාලයක් කැමති වෙන්නේ නැත්තේ. විෂමතාවයක් තියෙන නිසානේ. එහෙමයි. නේද? ඒ කියන්නේ කැමැත්තක් ඇති කරගෙන නැහැ. ඒ කියන්නේ කැමැත්ත සාමාන්‍යයෙන් තියෙනවා. එහෙම. කැමැත්ත විකෘති වෙලා. විකෘති වෙලා. ඒ විකෘති කැමැත්තක් තියෙන්නේ. එහෙමයි. නේ සම්ම. එතකොට මේ විකෘති කැමැත්ත ඇති වෙන්නේ මොකද්ද? මේ විතර්ක බහුල කෙනාට. අකුසල විතර්ක. අකුසල විතර්ක බහුල කෙනාට. නේ සම්ම. එහෙමයි. ඉතින් මේ ඒ කෙනාගේ ගමන කියලා කියන එක මේ ඒතොර දීර්ඝ ගමනක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි. ඉතින් ඒ නිසාම ස්වාමීන් වහන්සේ අපි ගත්තොත් එහෙම මේ දීර්ඝාෂ විඳින සත්වයෝ ඉන්නවනේ. නේද? දීර්ඝාෂ විඳින සත්වයෝ ඉන්නවා. ඒ අතරින් මනුෂ්‍යය කියලා කියන්නේත් ඇත්තටම මේ ලොකු ආශයක් ගත කරන කෙනෙක් සත්වෙක් නෙවෙයි. එහෙමයි. නේද? අපේ දෙව්ලොවට බඹලොවට සංසන්දනය කළ බලද්දී අපමිදම් බික්කවේ මනුස්සානං ආයු කියලා කියනවා නේද? එහෙමයි. එතකොට මනුෂ්‍යයාගේ ආත්මභාවයන් ප්‍රමාණයත් බොහොම ඒ කියන්නේ ආයුෂ ප්‍රමාණයත් බොහොම සීමිත ප්‍රමාණයක් නේ තියෙන්නේ. ඉතින් ඒ සීමිත ප්‍රමාණය තුළ උත්පත්ති ලැබුවා. ඊළඟට තරුණ කාලයක් ගත කරනකොට ඒ තරුණ කාලයේ තුලත් යම් කිසි විදියකින් තමන් දරුවෝ හදාගත්තා නම් ඒ විදිහට කටයුතු කරන්නට අවශ්‍ය කරනව නේද? සම්මත ලෝකේ. එතනින් පස්සේ ඒ කියන්නේ ප්‍රජාව බිහි කිරීම සඳහා ප්‍රජා පාලනය කිරීම සඳහා ඒක අත්‍යවශ්‍ය කාරණයක් නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ වගේම තමයි මේ කිසි දෙයක් පවත්වන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අර විතර්ක බහුල කෙනාට අධර්ම විතර්ක බහුල කෙනාට ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ මට මේ හම්බ වෙන හරි අපූර්ව ගාථාවක් ධම්මපදයේ තණ්හා වගේ 14 වන ගාථා රත්නය. එහෙමයි. යේ රාග රත්තානු පතන්ති සෝතං සයං කතං මක්කටකෝව ජාලං ඒතම්පි චෙත්වාන වජන්ති දිහිරා අනපෙක්ඛිනෝ සබ්බ දුක්ඛං පහය කියන ගාතාව. එහෙමයි. ඉංග දහස්වෙනි ස්වාමීන් වහන්සේ මේ රාගයට ඇලිලා තෘෂ්ණා සැඩපහරට වැටිලා ඉන්නේ තමා විසින්ම දැලවියාගෙන ඒක මැද්දටම වෙලා ඉන්න මකුළුවෙක් වගේ. එහෙමයි. භාග්‍යවතුන්ගේ උපමාව. එහෙම සම්මත. නමුත් නුවණැති උදවිය සියලු දුක් නැති කර දැමීමට කාමයන් කෙරෙහි අපේක්ෂා රහිත වෙලා කෙලෙස් බන්ධන සිඳගෙන අමා නිවන කරාම යනවා. එන ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් දේශනා කරන්නේ මකුළුවා විසින් දැල වියලා එයා මේක මැදට වෙලා ඉන්නවා. මේ භව ගමනත් ඒ වගේ. එහෙම සම්මත. කියන්නේ අපිම ප්‍රශ්නේ හදාගෙන අපිම විඳෝ ඉන්නවා. නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. හැම තැනම තියෙන ඕකනේ. එහෙම සම්මත. එතකොට දැන් මේ කාලේ ගත වෙනවනේ. කාලේ වේගින් ගත වෙනවා. කාලේ වේගින් ගත වෙනවා කියලා කියන්නේ එතකොට අපි ගත්තොත් එimhe ඒ කාලේ Tamanට ලැබිලා තියෙන කාලයෙන් අපි ඒ ප්‍රයෝජන ලබා ගන්න එපා නේද? ඒක තමයි දේශනා කළා තියෙන්නේ. දැන් තරුණ කාලේ ලාබාල කාරණා හොඳින් අධ්‍යාපනය ලබා ගැනීම සිද්ධ කරන්න ඕනේ. තරුණ කාලේ අධ්‍යාපනය ලබා ගන්නවා වගේම අර උපයා සම්පයා ගැනීම නේද? යොබ්බනේ ධනං කියලා බුදුරජාණන්සේ දේශනා කළේ. එතකොට යෞවන කාලේ තරුණ කාලේ ඒ විදිහට ධනෙ උපයා ගන්නට ඕනේ. ඉතින් මේ කාලය කියලා කියන එක ඉතාම වැදගත් කාලයක් තුල ඉච්ඡකල යුතු දේ ඒ කාලය තුල ඉගෙන කියා ගන්න අවශ්‍ය කරන සම්පූර්ණ කළ යුතු වෙනවනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් එහෙම ඒ දේ सिद्ध කරන්න බැරි වෙන ඇත්තටම මේ
කාලයෙන් ප්‍රයෝජන ලබා ගන්න කාලේ කර්මනාකරණය කරන්න බැරි වෙනවා මේ විතර්ක බහුල කෙනාට. එහෙමයි. ඒකත් ඊටාම මේ වැදගත් කාරණයක් ස්වාමීන් වහන්සේ විතර්ක බහුල කෙනාගේ ස්වභාවය. ඒකට අපි කියන්නේ කාලය ගත වුණා කියලා කියන්නේ. ඒ කියන්නේ වයස් සීමාව ඉක්මවා ගියා කියලා කියන්නේ. ඒත් සමහරලාට වයස් සීමාව ඉක්මවා ගියාට පස්සේ තමයි වැටහෙන්නේ විවාහ වෙන්න හරි දරුවෝ හදන එකක් ගැන හිතන්න හරි. එහෙමයි. නේද? එහෙම කල්පනා කල්ගත වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කාලේ කළමනාකරණය කර ගැනීම සහ ඒ කාලය තුල සිද්ධ කළ යුතු දේ සිද්ධ කරන්න බැරි වෙන්නෙත් මේ විතර්ක බහුල කෙනාට. ඉතින් ඒකේ විතර්ක කියලා කියන්නේ එතකොට මේක කළොත් හරියයිද වරදීද? නේද? මේක මේ විදිහට කළොත් හරියයිද වරදීද කියලා හරි අවබෝධයක් නැතිකම. ස්ථිර අදහසක නැහැ. ස්ථිර අදහසක නැතිකම. මේ ස්ථිර අදහසේ පිහිටන්න නම් ස්ථිර ධර්ම කියලා කියනවා පුරුදු කරන්න ඕන. එහෙමයි. නේ ස්වාමීනි. එතකොට නිවන දක්වාම පවතින. නිවන දක්වාම පවතින. ඒ නිවන දක්වාම පවතින ධර්ම ටික තමයි එතකොට ඇත්තටම බුදුරජාණන් දේශනා කරේ අර එක පැත්තකින් දාන සීල භාවනා කියලා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ඇතුළු කොට ඇති ඊළඟට දස කුසල් කියලා කියන ඒවා නේ ස්වාමීනි. වැඩිම කියලා කියන එක දේශනා කළා. ඒත් එක්ක බුදුරජාණන් දේශනා කළා අර විතර්ක බහුල කෙනාටනේ විශේෂයෙන් දේශනා කළේ ආනාපාන සති භාවනාව ස්වාමීනි. එහෙමයි. නේද? විතක්ක චරිතයාට දේශනා කරපු ඊටාම වටිනා දේශනාවක් තමයි එහෙම නැත්නම් භාවනාව තමයි එතකොට ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ හිත එකඟ කරගන්න. ඒක අරමුණකට හිත ගන්න. නේද? ඒ කියන්නේ අපි ගත්තොත් මේ ආස්වාස ප්‍රාස්වාසය කියලා කියන එක ශාරීරියේ සිද්ධ වෙන ප්‍රධානම ක්‍රියාවලිය ආස්වාස ප්‍රාස්වාසයනේ. ඉතින් මේ විතර්ක බහුල කෙනාට ආස්වාස ප්‍රාස්වාසය කියලා කියන එක ඒකට හිත යොමු කරන්න වෙලාවක් නැහැනේ. එහෙමයි. නේද? ඇත්තටම හුස්ම ගන්නවාද කියලාවත් හිතන්නේ නැහැනේ. දවසක් ඇතුළත ගත්තොත් මේ දවස ඇතුළත මම ආස්වාස ප්‍රාස්වාස නිසා නේද ජීවත් වුනේ කියලාවත් වැටහීමක් නැහැනේ. එහෙමයි. නේද? ඒ නිසාම තමයි දැන් ආස්වාස ප්‍රාස්වාසය පාලනය කිරීම සඳහා ස්වාමීන් වහන්සේ අපි යම්කිසි ප්‍රමාණයකට මේ ශරීරයට අවශ්‍ය කරන ජලයේ ප්‍රමාණයක් භාවිතා කරන්නේ. නේද? ආස්වාසයත් එක්ක ප්‍රාස්වාසයත් එක්ක විශාල ජලාංශ ප්‍රමාණයක් අපේ ශරීරයෙන් බැහැර වෙනවා. ඒ බැහැරවන ජලාංශ ප්‍රමාණය අපිට එකතු කරන්න අපිට වතුර පානය කරන්න ඕනේ. ඒතර වතුර පානය කළ යුතු ප්‍රමාණයක් තියෙනවා. එහෙමයි. ඒ ගැන දන්නේ අවබෝධයක් නැහැ. ඊළඟට ආහාර ලබා ගත යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒක ලබා ගන්න. ඊළඟට නිින්ද කියලා කියන එක ලබා ගත යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ නිින්ද ලබා ගන්න. විවේකී ලබා ගත යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒක ඒ ආකාරයෙන් ලබා ගන්න නැහැ. විවේකී ලබා ගත යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ විවේකී ලබා ගන්නේ නැහැ. නේ ස්වාමීනි. ඉතින් අන්නේ සීමාව තේරුම් ගත්තේ නැති නිසා බුදුරජාණන් දේශනා කළා ඉස්සෙල්ලාම හිත යොමු කරන්න මේ ශරීරයේ සිද්ධ වෙන ප්‍රධානම ක්‍රියාවලියට. ආස්වාස ප්‍රාස්වාසයට. එහෙමයි. දැන් කෙනෙකුට දැන් ඇත්තටම දැන් කෙනෙක් ආනාපාන සතිය සුවසේ කරනවා වෙන්න පුළුවන්. එහෙම. දැන් අපි ගත්තොත් එහෙම හත්තිපදෝපම මහා රාහුලවාද සූත්‍රයේදී. එහෙමයි. මහා රාහුලවාද සූත්‍රයේදී රාහුල පුංචි ස්වාමින් වහන්සේට අනුපිළිවෙලින් මේ භාවනා කරන පිළිවෙල භාගතුන් වහන්සේ දේශනා කරනවානේ. එහෙමයි. ඒතර ආනාපාන සතිය ගැන තමයි ප්‍රශ්නේ අහන්නේ. එහෙම. ස්වාමීනි කොහොම වැඩුවොත්ද ආනාපාන සතිය මහත්ඵල මහනිසංස වෙන්නේ කියලා. එහෙම සම්මත. එතකොට සාරිපුත්තයන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මුලින්ම ධාතු මනසිකාරය කරන්න කියලා. එහෙම. ධාතු මනසිකාරය කියලා කියන්නේ ඕලාරික නිමිත්තක්, ගොරෝසු නිමිත්තක්. ඒතර අනික හිත ඉක්මනින් පිහිටනවා. දැන් කෙනෙකුගේ හිත ස්වාමීන් වහන්සේ සියුම් වෙච්ච ආස්වාස ප්‍රස්වාසය කියන ඒ කියන්නේ කුසල විතර්කයේ පිහිටන්නේ නැහැ. එහෙම. දැන් එතනත් කුසල විතර්කයක්නේ. ආනාපාන සතිය කියලා කියන්නේ. එහෙම. ඒතර ඇතම් කෙනෙකුගේ හිත ආස්වාස ප්‍රස්වාසයේ පිහිටනව පහසු වෙන්න. ඇතම් කෙනෙකුට මේ වතාවත් දේවතාවක්වත් ආනාපාන සතිය පිළිබඳව සිහිය පිහිටවන්නට හැකියාවක් නැහැ. එහෙම. ඒකට පුණ්‍ය ශක්තියත් බලපානවා. එහෙම. එහෙම කෙනෙක් ධාතු මනසිකාරයෙන් ආරම්භ කළොත් මේ ගුණධර්ම දියුණු කිරීම ආනාපාන සතිය වඩා ගන්නත් ඒක හේතුවක් වෙනව නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. ඒක ධාතු මනසිකාරය කියලා ගත්තාම අපි ප්‍රධාන ධාතු 4 නේද? ප්‍රධාන ධාතු 4 පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ධාතු 4 ක්‍රියාත්මක කරන විදිහ
ඉරියව් පැවැත්ම තුලින් බලන්න කියලා කියන එක. එහෙමයි. නේද? ඔසවනකොට කොහොම පාදේ නම් ඔසවනකොට කොහොමද ශරීරයේ ධාතු ක්‍රියාත්මක වෙන්නේ? ගෙන යනකොට කොහොමද? තබනකොට කොහොමද? ඒ ස්වභාවයනේ ස්වාමීන් වහන්සේ. ධාතු මනස්කාය කියලා කියන්නේ නේද? අපි ගත්තොත් එහෙම දැන් මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව නම් ධාතු මනසිකාරයට භාගතුන් හරි අපූර්ව උපමාවක් දෙනවා. එහෙම. සේයතාපි භික්ඛවේ ගෝඝාතකෝවා ගෝඝාතකන්තේ වාසීවා. එහෙම සම්මා. චාතුම් මහපතේ ගාවින් වදිත්වා චාතුම් මහපතේ බිලසෝ පටිවිජිත්වා නිසින්නෝ අස්ස. හතරමං හන්දියකට ගවයෙක් මරලා ඒක අපි හිතමු සතෙක් මරලා මස් කරලා ගේනවා. එහෙම. සතෙක් මරලා මස් කරලා හතරමං හන්දියකට ගෙනාවට පස්සේ සිව් දිසාවෙන් එන මස් ගන්න එන ප්‍රජාවට අර සත්ත්ව මාංශ දෙනවා කියනවා. එහෙම. අපේ ශාරීරිය විදර්ශනා කරන්නත් ඕන ওই පිළිවෙලට කියනවා. ඒක භාගතුන්වන්සේ උපමාවක්. මනස දේශනා කරනවා මේවා පඨවි ධාතු, මේවා ආපෝ ධාතු, මේවා තේජෝ ධාතු, මේවා වායෝ ධාතු කියලා සතර මහා ධාතුන් Tamanට අයිති දෙයක් හැටියට නෙමෙයි. දැන් අර කියන්නේ මස් විකුණන දරුවා, මස් විකුණන ළමයා මස් විකුණන්නේ ඒ සතා විකුණනවා කියලා ගවයාව දෙනවා කියලා නෙමෙයි. එහෙම. සංසතියෙත් කියන්නේ අර කටු ටික ගෙනියන්න එන අය වෙනම කටු ටික අරගෙන යනවා. එහෙමයි. නේද? එහෙමයි. මස් ටික අරගෙන යන අය වෙනම අරගෙන යනවා. එහෙමයි ස්වාමීනි. සියුම් කොටස් ටික අරගෙන යන අය වෙනම අරගෙන යනවා. එහෙමයි. සමහරවල් ලේ ටික අරගෙන යන්නේ වෙනම එනවා. වෙනම එනවා. ඒතර මොකවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේ දැන් අපි මේ සම්මති ලෝකයේ තුල මම මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්න මේ ජීවිතය කොටස් හතරකට බෙදලා බලන්න කියනවා. ඉමේ මේවා පඨවි ධාතු, මේවා ආපෝ ධාතු, මේවා තේජෝ ධාතු, මේවා වායෝ ධාතු කියලා. එහෙම අපි මානසිකව මේක බෙදලා බලනකොට සිව් දිසාවට බෙදා හරිනකොට ඇත්තටම මේ මොකද්ද අල්ලගෙන ඉන්නේ කියලා අපිටම අවබෝධ වෙනවා. එහෙම සම්මත. අල්ලගෙන ඉන්න දෙයක් නැහැ ඇත්තටම. එහෙම සම්මත. නේ සවන්න. එහෙම සම්මත. එතකොට ඇත්තටම ඒ කියන්නේ විතර්ක ඒ කියන්නේ අර කාම විතර්ක ආදී අකුසල විතර්ක නැති කරන්න නම් පිළිහිටන්න ඕනේ කුසල විතර්කයක. එහෙමයි. කෙනෙක්ගේ නේ සමහර. ඒතර කුසල විතරක ටිකක් තමයි ඇත්තටම මේ බුදුරජාණන්සේ දේශනා කරපු සමත භාවනාවට අයිති කර්මස්ථාන 40. එහෙමයි. නේද? ඒ කර්මස්ථාන 40 කර්මස්ථානයක් වඩනකොට අපි හිතමු ආනාපානසති වඩනකොට පළවෙනි ධානාංග ටික උපදිනවා. නේද? ධානාංග උපදින කොටත් එතෙන්දි දේශනා කළේ පළවෙනි ධානාංග පළවෙනි ධානයේ අංග 5. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. එහෙමයි. ඒතර විතක්කේ කියලා කියන්නේ අරමුණට හිත නංවා ගන්න එක. එහෙමයි. විචාරය කියලා කියන්නේ අරමුණේ හිත මෙහෙවීම කියලා කියන්නේ. එහෙමයි. නේද? ඒතර විතර්කය කියලා කියනවා අරමුණට හිත නැංවීම. එහෙමයි. නංවා ගැනීම කියන්නේ අරමුණට හිත ගන්නෝනේ අපි. එහෙමයි. නේද? ආස්වාස ප්‍රාස්වාස ආස්වාසේ නම් කුසල අරමුණේ ගන්නවා මුලින්ම. ගන්නවා. ඒකේ හිත මෙහෙවනවා. අපි කියන්නේ ස්වාමීන් වහන්සේ මුලින්ම කියනවනේ අර සෝසතෝ අස්ස සතිය කියලා නේද? අරමුණට හිත නංව ගන්න අවස්ථාවනේ. එහෙමයි. සෝසතෝ අස්ස සතිය සතෝ පස්ස සතිය. එහෙමයි. ආස්වාස ප්‍රාස්වාසයට හිත ගන්න කියලා කියනවා. එතනින් පස්සේ තමයි ਵਿਚාරය පටන් ගන්නෙ. නේද? දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. එහෙමයි ස්වාමීන් වහන්සේ. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති ආදි වශයෙන් මේක කොටස් 16කට වඩන ආකාරය බුදුරජාණන්සේ දේශනා කළා. එහෙමයි. හස් ඒ වගේම දැන් මට මතක් වුණා දැන් ඔය ආනාපාන සතිය වේවා ධාතු මනසිකාරය වේවා මේවා ඔක්කොම විදර්ශනා කාරණානේ. එහෙම. දැන් ওই විදර්ශනාවකට යන්න කලින් සමස්ත භාගතුන් වහන්සේ දේශනා කරන අනුස්සති භාවනා. එහෙම. අනුස්සති භාවනා ඇත්තටම 6ක් හැටියට දේශනා කරනවා. ඒ වගේම 10ක් හැටියට දේශනා කරනවා. අපි ගත්තොත් එහෙම බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති. එහෙමයි. කායගත සති, උපසමානුස්සති, මරණ සති සහ ආනාපාන සති. එහෙම. එතකොට දස අනුස්සති. ඒතර මේ දැන් ආනාපාන සතියක් එහෙම නැත්නම් කායගත සතියකට එන්න කලින් අපි අර මූලික වශයෙන් තුනුරුවන් ගැන හිත පහදවාගෙන තමන්ගේ සීල සංවරයෙන් යුක්ත ජීවිතය ගැන සිහි කරලා අපි එනවනම් අර ගැඹුරට අපිට අර කියන්නේ ධර්ම මාර්ගය ප්‍රකට කරගන්නට ඒක ලොකු පිටුවහලක් වගේ පහසුවක් වෙනව නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මස්. දැන් ඇත්තටම මේ මෙතෙන්දි දේශනා කරනවානේ දැන් අනුස්සති භාවනා 10 දී වුණා ස්වාමීන් වහන්සේ මේ අනුස්සති භාවනා 10ක් දේශනා කරලා තියෙන්නේ මේ සියලුම දෙනාට. දැන් බෞද්ධයෝ විතරක් නෙවෙයිනේ ඇත්තට මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්නේ. එහෙමයි. නේද? එහෙමයි. ඒත් බෞද්ධයෙක් නම් ඇත්තටම ඔය කියන්නේ බුදුරජාන්සේ ගැන
අපි මේ ලෝකෙට බිහි වෙනකොටම බෞද්ධයෙක් වුණා නම් ඒ බෞද්ධයාට දන්නවා බුදුරජාණන් වහන්සේ කවුද කියලා. එහෙම. නේද? ධර්මය කියලා කියන්නේ කවුද කියලා, සංඝයා කියන්නේ කවුද කියලා දන්නවා. දැන් දේවවාදී ආත්මය කියන්නේ ශාසනයක එහෙම නැත්නම් ආගමකින් එන කෙනෙක් කල්පනා කරන්නේ දෙවියන් ගැන. එතකොට එයා කල්පනා කරනවා අර දේවතාවුනුස්සති වගේ එකක්. එහෙමයි. නේ සවනස. එහෙම. එතකොට ඒ වගේ අර සියලුම දෙනාට බැස ගැනීම සඳහා සියලුම දෙනාට මේ ධර්ම මාර්ගයට බැස ගන්න. භාවනා මාර්ගයට බැස ගැනීමට සුදුසු වන ආකාරය තමයි මේ අනුසති භාවනා ටිකත් බුදුරජාණන් දේශනා කළා තියෙන්නේ. එහෙම සම්මාස. එතකොට මේ ඇත්තටම මේ කුසල විතරක මතක් කරලා එතකොට අර ධානාංග පහෙන් විතක්ක විචාර කියලා කියන්නේ මේ වගේ අරමුණට හිත නැංවීම සහ අරමුණේ හිත මෙහෙවීම කියලා කියනවා. එහෙම. මෙහෙවගෙන යනකොට හරියට මෙහෙවගෙන යනකොට මෙයාට ඇති වෙනවා විතක්ක ਵਿਚාර ප්‍රීතියක් ඇති වෙනවා. කුසලයේ තුල හිත පැවැත්වීම නිසා ප්‍රීතියක් ඇති වෙනවා. ඊළඟට සුඛයක් ඇති වෙනවා. සුඛය කියලා කියන්නේ සැපයක් ඇති වෙනවා. ඒතොර මේ පහසුව ගත්තොත් එහෙම ආකාර දෙකකින් ප්‍රධාන වශයෙන් ඇති වෙනවනේ. අපි ගත්තොත් එහෙම අර පහසුව කියලා කියන්නේ පස්සද්ධිය නිසා සැහැල්ලු නිසා ඇති වෙන දෙයක් නේ. එහෙම. ඒතොර කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියලා හිතේ සැහැල්ලුව නිසා සහ කයේ සැහැල්ලුව නිසා තමයි මේ පහසුවක් ඇති වෙන්නේ. එහෙමයි. නේ ස්වාමී. සුඛයක් ඇති වෙන්නේ. ඒ වගේම තමයි සුඛයත් එක්කම ඇති වෙනවා ඒකාගතාවයක්. ඒ පහසුව නිසාම ඇති වෙන ඒකාගතාවය. ඒ ඒකාගතාවය තුළ හිත දිගටම පවත්වාගෙන යෑම තමයි බුදුරජාණන්සේ නිතරම දේශනා කළේ. ඒක පවත්වන එක පුරුදු පුහුණු කරන්නට කියලා. ඒක තමයි සම්මා සමාධිය. සම්මා සමාධිය කියලා කියන්නේ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එහෙමයි. එතකොට දැන් මේ විතර්ක බහුල කෙනාට එතකොට විතර්කයේ තුලින් තමයි සත්වයා ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එහෙමයි. සංසාරේ ගමන් කරන්නේ විතර්ක බහුල කෙනාට. එහෙමයි. විවිධ විතර්ක ඔස්සේ කල්පනා කිරීම නිසා සුගතියට දුගතියට සත්වයන්ව බෙදාවෙන් කරනවා. එහෙම සම්මාස. මේ සම්මාස. එහෙම සම්මාස. දැන් අපිට ඇත්තටම බෞද්ධයන් හැටියට කොච්චර පහසුවක් එහෙම නැත්නම් කොච්චර බුදුරජාණන් දේශනා කළා තියෙනවද මේ විතර්ක කියලා කියන සැකේ කියලා කියන එක නැති කරගන්න ක්‍රම. නේද? දැන් ඔය මතක් කළා වගේ සමත භාවනාවට ඇති කර්මස්ථාන 40 දන්නවද කියලා කියන එකකින් අහුවත් බලන්නකෝ. නේද? 40ක් තියෙනවද කියලා දන්නේ නැහැ. එහෙමයි. නේද? ඒ වගේම 40 මොකක්ද කියලා දන්නෙත් නැහැ. ඒතර ඒ දන්නේ නැති කෙනාට විතර්ක කියලා කියන එක විතර්ක කියලා කියන්නේ සම්පූර්ණයෙන් තියෙනවනේ සම්මනස. එහෙමයි. ඒ නිසා තමයි සත්‍යාර විතර්ක බහුල වෙලා ජීවිතය ඇත්තටම කඩාකප්පල් තත්ත්වයටපත් වෙන්නේ නේද? අසෙව දැන් ඔය විතර්ක කියනකොට මෙහෙම එකකුත් මතක් වුණා. දැන් ඔය ධම්ම විතක්ක කියලා කොටසක් තියෙනවනේ. එහෙම. දැන් හිත දියුණු කරගෙන යනකොට ධර්ම විතර්ක බහුල වීමත් ධර්මාභෝධයට බාධාවක් වෙනවා. එහෙම සම්මත. දැන් දැන් පළවෙනි ධ්‍යානයේදී නම් ධ්‍යානාංග හැටියට විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියලා ධ්‍යානාංග 5ක් තියෙනවා. එහෙම. දැන් දෙවන ධ්‍යානයට එනකොට විතක්ක, විචාරාණං රූප සමානේ. එහෙම සම්මත. ඒතර ඒ කුසල විතර්ක විචාර සංසිඳනවා. එහෙම. ඒතර සංසිඳීම නිසා ආයාසයෙන් තොරව කුසලයේ තුල හිත පවත්ව ගන්නට පුළුවන්කම ලැබෙනවා දෙවන ධ්‍යානයටපත් වුණාට පස්සේ. එහෙම. විතක්ක විචාරගෙන උපසමා කියන ඒකනේ ස්වාමීන් වහන්සේ නේද? එහෙම ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒතකොට ස්වාමීන් වහන්සේ මතක් කළා විශේෂයෙන්ම දැන් අර කුසල විතර්ක බහුල කරගන්න ඕන කියලා කියන කාරණේ. එහෙමයි. තවත් පැත්තකින් ගත්තොත් එහෙම මේ ඒ කුසල විතර්කය කියලා කියන එක දන්නේ නැත්නම් කෙනෙක් දැන් අපි ගත්තොත් එහෙම ශරීරය ගැන අපි ඉගෙන ගන්නවා. බෞද්ධයෙක් හැටියට ශරීරය ගැන ඉගෙන ගන්න ඕනේ. නේද? කුණප කොටස් 31ක් තියෙනවා කියලා අපි අවබෝධ කරගන්නවා. ඒක ඊටාම වටිනා කුසල චිත්තයක්නේ. එහෙමයි. කියන්නේ කුසල විතර්කයක්නේ. නේද? එතකොට සාමාන්‍යයෙන් බෞද්ධයෙක් නොවන කෙනෙක් මේ ශරීරය ගැන ওই විදිහට ඉගෙන ගන්නවද කියලා බලන්න. නේද? කුණප කොටස් කියලා 32ක් තියෙනවද කියලා දන්නෙත් නැහැ. ඒ වගේම මේක කුණප කොටසක් කියලා හිතන්නේ නැහැ. එහෙමයි. කියන්නේ හැම වෙලාවෙම මේ දැන් ඒ විතර්කයේ තුල කුසල විතර්කයේ තුල ඇලීමක් නැහැ, ගැටීමක් නැති වෙන අවස්ථාවක් වෙනවනේ. එහෙමයි. එතකොට විතර්ක බහුල කෙනාට අකුසල විතර්කයේ බහුල කෙනාට ඇලීම ගැටීම තියෙනවා. දෙකම තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම
කෙස් ගැනද ලොම් ගැනද සම ගැනද මේ ශරීරයේ කොටස් ගැන බෞද්ධයෙකුට ඇතිවන සංකල්ප සහ නේද අබෞද්ධයෙකුට ඇතිවන සංකල්ප අතර අපි දැන් බෞද්ධයා සහ බෞද්ධයා කියන වචන පාවිච්චි කරනට වඩා අවබෝධය ප්‍රඥාවන්ත තැනැත්තා සහ දුෂ්ප්‍රඥ කෙනා කියන වචන දැම්මොත් ගැලපෙනවා මට හිතෙනවා. එහෙම සම්මාස. එතකොට විශේෂයෙන්ම බෞද්ධ කියලා කියන අවබෝධයෙන් යුක්ත කියලා කියන එකනේ. අපි නාමාත්‍රික බෞද්ධකම නෙමෙයි. එහෙම සම්මාස. එතකොට ඇත්තරම් මේ මට මතකයි අපේ වෛද්‍යවරයෙක් හිටියා මේ අධිකරණ වෛද්‍යවරයෙක් මේ ශාරීරිය ගැන ඇත්තටම අපි ශරීරය ගැන කියන්නේ ශරීරේ කොටස් ටික ඉගෙන ගත්තේ එතුමාගෙන්. අපි ශරීරය කපලා බලන්න යන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. නේද? අපිට එහෙම පුළුවන් කමක් නැහැ නේ. එහෙමයි. ඉතින් මේ දොස්තර මහත්තයා මේ අපිට යම් කිසි දේහයක් රෝහලට අරගෙන එනකොට අපිට කතා කරන ස්වාමීන් වහන්සේ ඒ මහත්මයා දොස්තර මහත්තයම සමහරලාට අපි වාහනෙන් අරගෙන යනවා ඒ ශරීරයේ කොටස් කපලා වෙන් කරන තැනට. එහෙමයි. ඉතින් එතුමාම පෙන්නනවා අපිට මෙන්න මේ සමය ස්වාමීන් වහන්සේ ශරීරයේ තියෙන කොටස් ටික කියලා වෙන් කරලා පෙන්නනවා අපිට. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ අවබෝධයෙන් යුතු නැති කෙනෙක් අනවබෝධයෙන් යුතු කෙනෙක් ඒක දිහා බලන්න ගියොත් එහෙම එතනට අපිරියාවක් ඇති වෙන්න පුළුවන් නේද? ඒත් එකම ගැටීමක් ඇති කරන්න මේ මොකද්ද මේ කියලා ගැටීමක් ඇති කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙම දැන් නූපන් රාගයක් වුණත් උපදින්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට දැන් එතකොට විශේෂයෙන්ම අර තරුණිය අර කොටයක් වගේ හිටිය තරුණයාට කැමති වුණා වගේ. එහෙමයි. චුල්ලපදුම ජාතකේ. නේ ස්වාමීන් වහන්සේ. අත් දෙකක් නැහැ, කකුල් දෙකක් නැහැ. එහෙමයි. ඒ කෙනාට ඉස්සෙල්ලාම ගැටීමකින් ඉඳලා අකමැත්තකින් ඉඳලා ගැටීමක් ඇති උනේ මේක ඇලිය යුතු දෙයක්ද ගැටිය යුතු දෙයක්ද කියලා අවබෝධයක් නැති නිසා. එහෙමයි. කියන්නේ කුසල විතරකයේ හිත පුරුදු කරේ නැහැ. අකුසල විතරකයේ තමයි හිත පුරුදු කරලා තියෙන්නේ. එහෙමයි. ඒ නිසා කුසල විතරකයේ හිත පුරුදු කරාම ඊටාම වේගයෙන් නැත්තරම තණ්හාව නැති කරන මාර්ගයට ගමන් කරන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. අසල අදත් අපි ඇත්තරම දැන් ගොඩක් ධර්ම කාරණා කතා කරා. හංස ඉදිරියේදීත් අපිට ඒ වගේ තවත් සූත්‍ර දේශනා බොහෝමයක් මේ හා සමානවම ධර්ම කාරණා එක්ක කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අද දවසේදී අපේ සාකච්ඡාව බොහොම අර්ථාන්විතව සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ. ඒ නිසා ස්වාමීන් වහන්සේට ගොඩක් පිං සිද්ධ වෙනවා. අද දවසේදීත් අපගේ සාකච්ඡාවට වැඩ සිටමින් ධර්මයෙන් කරුණු ගෙනහර දක්වපු කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අපි හැමදෙනාගේම කල්යාණ මිත්‍ර තරුණ යතිවර පූජනීය මොරලන්දී වජිරඥාන නායක ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව පුණ්‍යානුමෝදනා කරන අතර අපගේ උතුම් ගුරු දේවයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් ත්‍රිනිකායික මහා නායක අනුනායක ස්වාමින් වහන්සේලා වර ප්‍රමුඛ සමස්ත මහා සංඝ රත්නයටම අපි හැමදෙනාගේම ගෞරවාදර নমස්කාරය වේවා. කවදත් අපිව නරඹන ශ්‍රවණය කරන බෞද්ධ අබෞද්ධ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ප්‍රඥා ලෝකය පහළ වේවා. නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දක්වන අපගේ හිතවත් මාධ්‍ය සහෘදයන්ටත් ප්‍රධාන අනුග්‍රාහක බවතුන් වන සිලෝන් බිස්කට් ලිමිටඩ් ආයතනයටත් පින් සිදු වේවා. ඔබ හැමතෙම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් සුව ලබන්නට මේ හැම පිනක්ම හේතු වේවා. වාසනාව වේවා කියලා අපි ඔබේ ආලින්දයෙන් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද